හරි. අපේ මේ පරණ අය පොඩ්ඩක් නිසා ඔක්කොම අලුත් අය නිසා මම මේ බේසික් අපි කතා කරපු සංකල්පවල සාරාංශකින් පටන් ගන්නවා. හරි. ඔයගොල්ලෝ දන්නවද මේ මෙතන ගොඩක් ඉන්නේ මානසික සෞඛ්‍යයට අදාළ වෙන නිසා අපිට තියෙන සංකල්ප ටිකක් දැනගන්න. හරිද? සංකල්ප. විශේෂයෙන්ම මේ රෝහලත් එක්ක වැඩ කරනකොට මේ අපේත් එක්ක වැඩ කරනකොට මේ සංකල්ප කියන ඒවා හරියටම දැනගන්න. හරිද? දැන් මම ධාර්මික පැත්තත් කතා කරනවා, බුද්ධ දර්ශනයට යනවා, මේ විද්‍යාත්මක පැත්තත්, මනෝවිද්‍යාත්මක පැත්තත් කතා කරනවා. හරි. මෙන්න මේ මනස කියලා කියන්නේ මනස. අපිට ඉංග්‍රීසියෙන් කියනවා මයින්ඩ් කියලා. කියලා කියන්නේ මොකක්ද දෙන්න පුළුවන් අපිට තියෙන මේ පැහැදිලි කිරීම මනසට. එහෙම නැත්නම් හියුමන් මයින්ඩ් එකට. මේක මේ ලේසි පාසු ප්‍රශ්නයක් නෙමෙයි මම මේ ඇහුවේ. මේක මේ සතවර්ෂ ගානක කෙස් පැලෙනකන් තර්ක කරපු ප්‍රශ්නයක්. බැන හදාගත්ත එක ස්කූල්ස් වලට කැඩිලා වෙන් වෙච්ච දාර්ශනිකයෝ වෙන් වෙලා ගුරුවරයා ගෝලයාත් එක්ක තරහ වෙච්ච ගෝලයා ගුරුවරයාත් එක්ක තරහ වෙච්ච ප්‍රශ්නයක් මේ මනස කියලා. නමුත් විද්‍යාවේ දියුණුවත් එක්කම අපි කියනවා නියුරෝ සයන්ස් කියලා. හරි ස්නායු විද්‍යාවේ ස්නායුක විද්‍යාවේ දියුණුවත් එක්ක මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. මොකක්ද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කියලා කියන්නේ? අපිට යම්කිසි දත්ත නිරීක්ෂණය කරලා දත්තයක් මොකක් හරි නිරීක්ෂණය කරලා නිකන් හිතලා නෙමෙයි නිරීක්ෂණය කරලා විද්‍යාත්මක මොකක් හරි ක්‍රමවේදයකට නිගමනයකට ඇවිල්ලා ඒ නිගමනයෙන් මේ දත්ත පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් මේක විද්‍යාත්මකයි. පොඩි උදාහරණයකට ඉස්සර අපිට බෑ අපේ මේ මනස කොහෙද වැඩ කරන්නේ අපිට මේක මේ පණ තියෙන මිනිහෙක්ගේ හිත වැඩ කරන්නේ මොලේ වැඩ කරන්නේ කොහොමද කියලා හොයාගන්න අපි දැනගෙන හිටියේ නෑ. අපිට පුළුවන්කම තිබුණා එකෝ එකකින් heart එක බලන්න. අපිට පුළුවන්කම තිබුණා blood pressure machine එකකින් pressure එක බලන්න. අපිට පුළුවන්කම තිබුණා මොකක් හරි කැමරාවක් දාලා බඩ ඇතුලේ බලන්න. නමුත් අපිට හැකියාවක් තිබුණේ නෑ. මෙන්න මේ ඊ타ත්ම සංකීර්ණ වෙච්ච අපේ මේ කිලෝ 1.5ක් විතර වගේ බර මේ වගේ පණුව ගිහිල්ලා තිබිච්ච එක මේ මිනිස් මොළය බලන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් විද්‍යාවේ දියුණුවත් එක්ක අපිට උපකරණ හම්බුණා. උපකරණ හොයාගත්ත පණ තියෙන මිනිහෙක්ගේ මෙයා වැඩ කරන හැටි බලාගන්න. මම නිකන් ඔයගොල්ලෝගේ දැනුමට නිකන් කනට අහලා තියෙන්න ඕනේ හින්දා මම කියන්නම්. එකක් තමයි ඉලෙක්ට්‍රෝඑන්කෙෆලෝග්‍රෑම්. ඒක ටික ලියන්න අමාරුයි. ඒක නිසා මම කෙටියෙන් ලියන්න EEG කියලා. ඉලෙක්ට්‍රෝ එන්කෙෆ් කියලා කියන්නේ මොළය, ග්‍රෑම් කියලා කියන්නේ ඒක මැනීම. ඉලෙක්ට්‍රෝ එන්කෙෆලෝග්‍රෑම් එකේ මේ මිනිස් මොළේ විද්‍යුත්මය ක්‍රියාකාරීත්වය බලන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ තව එකක් ඔයගොල්ලෝ අහලා තියෙනවද MRI එක? MRI එකකින් සාමාන්‍ය කියන්නේ magnetic resonance imaging කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොළේ තියෙන අපේ ඇඟේ තියෙන ඕනෙම දෙයක සංඝටක කියන්නේ හැදිලා තියෙන හැටි MRI එකකින් පේනවා. ඔයගොල්ලෝ හිතනවා CT එක කියලා. CT එකකින් අපේ ව්‍යුහය කියන එක හොයාගන්න පුළුවන් අභ්‍යන්තරයට යනකම් පොඩි ෆයින් කට් එකටම යනකම් MRI එකකින් ඊටත් වඩා ගොඩාක් ඩීටේල් එකක් ගන්න පුළුවන්. විද්‍යාවේ දියුණුවෙන් ඒගොල්ලෝ හොයාගත්තා පණ තියෙන මිනිහෙක්ගේ ඇතුලේ අවයව විශේෂයෙන්ම මොළය හොයාගන්න අලුත් MRI එකක් අපි කියන්නේ ෆන්ක්ෂනල් MRI කියලා. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම දැන් සුරංග වාඩිලා ඉන්නවා. හරිද? දැන් සුරංග ඉන්නේ MRI මැෂින් එක. මම මේ දොරෙන් ඇතුළට එනවා. ආපු ගාසුම සුරංගගේ මොළේ කොහොමද වැඩ කරන්නේ කියලා මට කියන්න පුළුවන්. ආපෝ මේක ආවා දැන් අද මොකක් හරි තව බක පඬිත කතාවක් කියයි කියලා සුරංග හිතුවත් මට ඒක කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් පේනවා. ඒක pleasant experience එකක්ද unpleasant experience එකක්ද මොන වගේ area එකක cognition එකක්ද ඒක fMRI එකෙන් හොයාගන්න පුළුවන්. ඒකෙන් අපි හොයාගෙන තියෙනවා මේ මොලේ වැඩ කරන ප්‍රදේශ. හරිද? ඒකෙන් හොයාගෙන තියෙනවා අපේ හැම අපි කියන්නේ ප්‍රජානන කෘත්‍යයක්. ඒ කියන්නේ ප්‍රජනන නෙමෙයි ප්‍රජානන කෘත්‍යයක් කරන පළවෙනි කොටස තමයි ප්‍රධාන කොටස තමයි අපි මේ නළලට අත තියාගත්තාම ඊට පිටිපස්සේ දෙන අපේ పూర్ව ඛණ්ඩික කපාලය. අපි ඒකට කියනවා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා. මෙයා තමයි අපිව අනිත් හැම සතෙක්ගෙම වෙන් කරගන්න. මෙයාගේ තියෙන සත්ත්ව ලෝකේ කාටවත් නැති සුවිශේෂී හැකියාවක්. මෙන්න මේ හැකියාවට පින් සිද්ධ වෙන්න තමයි
උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයේ දක්වා හැමතැනම මිනිස්සු පැතිරිලා ඉන්නේ. අපි ඒත් කල්පනා කරලා ළඟදී දවසක කතා කරා මේ එස්කිමෝ වරුන්ගේ ජීවිතය ගැන. හිතන්නකො හිමේ මේ ඒ සින්ඩ්‍රෝම් එකක් ගැන අපි කතා කරා මට මතක නැහැ කෝරෝද මොකද්ද කියලා. කියන්නේ එස්කිමෝ වරුන්ට එන මේ එස්කිමෝ වරුන්ට විශේෂ වෙච්ච මේ මානසික රෝග අපි කියන්නේ සිම්ප්ටම් එකක් තිබුණා. මොකද්ද? එකපාරට එස්කිමෝ වරු ඇඳුම් ටික ගලවලා දාලා හිමේ හෙළුවෙන් දුවනවලු. ඇඳුම් නැතුව. ඒක එස්කිමෝ වරුන්ට විතරයි විශේෂ. ඒගොල්ලන්ගේ මානසික ප්‍රදාහයක්. හරිද? ඒක වෙන්නේ නිකන් හිතන්න බලන්න එස්කිමෝ වරුන්ගේ ජීවිතේ. නිකන් හිතන්න බලන්න ඕගොල්ලෝ අර ඉග්ලූ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් දාන ඒකක් ඇතුලේ හීතලේ ජීවිත කාලෙම පොරෝගෙන හිතන්නකෝ. ඒ හැම එකටම මිනිස්සුන්ට පුදුමාකාර හිතා ගන්න බැරි ඇඩැප්ටේටිව් කැපැසිටි එකක් දුන්නේ කවුද? අපිව මෙච්චර සත්ත්ව ලෝකෙ හිණිපෙත්තරම නැග්ගුවේ කවුද? මෙන්න මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස්. හරිද? එයාගේ තියෙනවා අපි කියනවා කොග්නිටිව් ෆන්ක්ෂන්ස්. එහෙම නැත්නම් අපේ තියෙන හැම 6 කොග්නිටිව් ෆන්ක්ෂන් එකක්ම පාලනය කරන. මෙයාට පුළුවන් මතක තියාගන්න. අපේ දැන් හිතන්නකෝ ඉච්ඡානුක අනිච්ඡානුක ක්‍රියා ඕන එකක් පාලනය කරන්න මෙයා හරියට පුරුදු කරගත්තොත්. බුද්ධ ආගමේ අය ඉන්නවා නම් ඔයගොල්ලෝ දන්නවද රහතන් වහන්සේලාට පුළුවන් කටට කෙලවැක් කිරෙන එකක් පාලනය කරන්න. කටට කෙලවැක් කිරෙන එක අනිච්ඡානුක ක්‍රියාවලියක්. තේරෙනවද? අපේ අනුවේගී ප්‍රත්‍යානුවේගී කියලා ස්නායු පද්ධති දෙකක් තියෙනවා. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති. සාමාන්‍ය අපි බය වුණාම මොකද වෙන්නේ? කෙලවැක් කරනවාද? මේ බය වුණාම මොකද වෙන්නේ? කටේ කෙල හින්දෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ කකා ඉන්න එපා. තියෙන දෙයක් දාලා දුවන්න කියලා තමයි කියන්නේ ස්නායු පද්ධතිය. මේක කරදරයක්, හානියක් හින්සාව. හැබැයි අපි සාමාන්‍ය රිලැක්ස් වුණාම තමයි අපිට කන්න පුළුවන්. සමහර දවස්වල අපිට බඩගිනි හිතෙන්නේ නැත්තේ ඇයි? සමහර කන්න හිතෙන්නේ නැහනේ. අපි සමහර දවස්වල කන්න හිතෙන්නේ නැහැ. ඒකයි අපි මේ ස්නායු පද්ධති දෙකක් අතර බැලන්ස් එකක් තියෙනවා. මේක හරියට දියුණු කරගත්ත කෙනාට පුළුවන් වෙනවා මේ අනුවේගී ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති දෙකේම පාලනය ගන්න. ඒක විද්‍යාත්මකව කොහෙවත් ඔප්පු වෙලා නැහැ. නමුත් අපිට හිතා ගන්න පුළුවන් රහත් වෙනවයි කියලා කියන්නේ මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න නිසා. මෙයා තමයි ප්‍රධානම එක්කෙනා. දැන් තේරුණාද? එතකොට මෙන්න මේ fMRI මෙන්න මේ EEG පිළිවෙල පුදුමාකාර පරිේෂණ ලෝකේ කරලා තියෙනවා. හිතා ගන්නවත් බැරි තරමට. වෙන ඇඟේ තියෙන කිසිම අවයවයකට වඩා වැඩිපුරම පරීක්ෂණ කරලා තියෙන මොකක් සම්බන්ධවද? මිනිස් මොලේ සම්බන්ධ. මොකද මෙයා කියලා කියන්නේ තේරුම් ගන්න බැරි විද්‍යාවට අදටත් තේරුම් ගන්න බැරි ඇඟේ තියෙන එකම වැදගත් වටිනාම ව්‍යුහය තමයි මෙයා. තේරුණේද? මිනිස්සුන්ගේ හදවත නතර වුණාම අපි මැෂිමට ගහලා පෙනහළු නතර වුණාම ඒත් අර වෙන්ටිලේටරි මැෂින් එකට ඒත් මෙයා නතර වුණොත් කතාව ඉවරයි. තේරෙනවද? ඒ නිසා මෙයා තමයි අපේ හැමදේම තීරණය කරන්නේ. fMRI වලින් පෙන්නලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ attention concentration කියන දෙක පදනම් කරගත්. මෙන්න මේ cognitive skill එක මේක කුසලතාවය මෙන්න මෙයාගේ ප්‍රධාන කුසලතා දෙකෙන් එකක්. අපි එදිනෙදා ජීවිතේ කරන හැම දෙයකටම වැදගත් වෙන්නේ මොකක්ද? ඕනම දෙයකට හිතන්න වාහනයක් කෙලවන එක. මොකද්ද ඇක්සිඩන්ට් වුණොත් අපේ ප්‍රශ්න වෙලා තිබුණේ? අපේ attention and concentration දෙකේ. හිතන්න බලන්න අපි කෑම කනවා. ඉස්මොල්ලේ ගියා. මොකද්ද වැරද්ද වෙලා තියෙන්නේ කොහොමද? attention and concentration. සෙනඟක් මැදේ යන ගම කකුලක් පෑගුවා. කොන්දකට පයින් ගැහුවා. මොකේද වැරද්ද? attention concentration. තේරෙනවද? කතා කර ඉන්න ගම වැරදි වචනයක් අපිට කරා. මොකේද ප්‍රශ්නේ තියෙන්නේ? අපේ ජීවිතේ අපි කරන ගොඩක් දේවල් අපිට වැරදෙන්නේ මොකක් නැති වුණාමද? තව මෙයා අපිව මනුස්ස ලෝකේ සත්ත්ව ලෝකේ ඉහළින්ම තියෙන මෙයාගේ සතු විශේෂ හැකියාවක් තියෙනවා. අපි ඒකට කියනවා මෙටාකොග්නිෂන් කියලා. මෙටාකොග්නිෂන්. මේක කාටවත් නැහැ. ඒ කියන්නේ මොකක්ද? මෙයාගේ ඇතුලේ සිදුවෙන ක්‍රියාවලි ටික නිරීක්ෂණය කරන්න මෙයාට වෙනම පැවිලියන් එකක්, මෙයාට වෙනම ඔබ්සර්වේටරි රූම් එකක් තියෙනවා. මෙයාට පුළුවන් අපේ මොලේ මේ වෙලාවේ මට මොකද්ද හිතෙන්නේ? මේ වෙලාවේ මට මොකද්ද දැනෙන්නේ? මේ වෙලාවේ මං කොහොමද මං සතුටින් ඉන්නේ දුකෙන් ඉන්නේ? මගේ මෙතන වෙන ඕනෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ කැපැසිටි එක මෙයාට තියෙනවා. ඒකේ වැදගත්කම මොකක්ද? මට මොකද ඔය නිරීක්ෂණය කරාට මට තියෙන ප්‍රයෝජනය මොකද්ද? මොකක්ද ඒකේ වැදගත්කම? excellent අපේ චර්යාව අපිට වෙනස් කරගන්න. පොඩි උදාහරණයක් හිතන්නකෝ ගෙදර බලු පැටියෙක් ඉන්නවා කියලා.
ගෙදර බලු පැටියට උගේ සීමාව ඇතුලේ බල්ලෝ මොකටද බුරන්නේ? ගෙදර ආරක්ෂා කරන්නද? නියම බල්ලා අපේ ගෙදර මාර මුරකාරී හරි මගේ බයික් එක ළඟට කාටවත් එන්න දෙන්නේ නැහනේ. අපි කියන බල්ලෝ ගැන කතා. බලු පැටියා බුරන්නේ ඇයි? යාට මේ බයික් එක නෙමෙයි. මේක මගේ සීමාව. මගේ සීමාවට එන්න ඔයාට බල්ලෝගේ සීමාව මාක් කරගෙන ඉන්නේ. තේරෙන්නේ නේද? ඌ පොඩ්ඩක් ඉඩ දීලා තියෙනවා කමන්නේ බයික් එක පාවිච්චි මගේ ඒරියා එකේ පාක් කරලා තියෙනවා අවුලක් නෑ මට. සීමාව බල්ලගේ. ගෙදෙට්ට කවුරු හරි ආවා. හිතන්න බලන්න හිඟන මිනිස්සෙක් ආවා කියලා. බල්ල බුරනවා. මොකද කරන්නේ? බල්ල බුරනවා. අපි මොකද ගන්නෙ? අපිත් ගිහිල්ලා අපිත් බුරනවා. මේ මොකද ආවේ මේ ඉන්න බෑ මේ මහතුරු නෑ ගෙදර. මම්ම කොටකට සමෙදගෙන ගිහිල්ලා කියලා ගෙදර මහත්තිය නෑ. අම්ම කියලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ප්‍රතිචාර දක්. හිතන්න හාමුදුරු නමක් ආවා. බල්ලා මොකද කරන්නේ? ඒත් බුරනවා. අපි මොකද කරන්නේ? ඒත් බුරනවා. අපි ගිහලා ඔන්නේ වැන්දලා කරලා මං හිත මේ ගොටාබේ ජනාධිපතිතුමා ජනාධිපති වෙන කලින් වැන්දලා ගිහලා ඇතුළට දාලා මම මේ සෝෂල් කොග්නිෂන් මාවකට වීඩියෝ එකක් කරහන්න හරිද? වැන්දලා කරලා ඇතුළට අපේ බිහේවියර් එක මොකද උනේ? වෙනස් වුණා. අපිට පුළුවන් අපිට තියෙන දේ හතලා බලලා අපිට කරදරයි. අපි වැඩ කර ඉන්න වෙලාවේ තමයි හිඟන මිනිස්සුත් ආවේ. අපි ළමයාට කව ඉන්න වෙලාවේ තමයි හාමුදුරුවෝ. නමුත් අපිට පුළුවන් අපේ චර්යාව වෙනස්. බල්ලට පුළුවන් වුණාද? බෑ. බල්ලට මොකද නැත්තේ? මෙන්න මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. ඊටත් වඩා වැදගත් තව තියරි එකක් තියෙනවා මෙයාට කරන්න පුළුවන්. ඒකට අපි කියනවා theory of mind කියලා. ඉතින් මේ තියරි කියනම ඒක අපි එදා කතා කරා මම හිතන්නේ. අපිට අපේ සිතුවිලි විතරක් නෙවෙයි අපිට කාගේ සිතුවිලි දැනගන්න පුළුවන්. අපිට පුළුවන් අනිත් අය මොකද්ද හිතන්නේ. දැන් මම මේ වාඩි වෙලා ඉන්නකොට මේක චක්බක් ගාන මේ සීට් එක. ඊට අනිත් අය මොකද්ද මං ගැන හිතන්නේ. තේරෙනවද? මගෙන් ආපු සද්දයක්ද සීට් එකෙන් ආපු සද්දයක්ද? ඒක මම තව පොඩ්ඩක් සද්ද කරනවා. ඒකට තේරෙනවා සීට් එකෙන් ආවේ සද්ද කියලා. අපි අව්‍යා අපි වටේ ඉන්න අපිට දක්වන ප්‍රතිචාර ගැන නැද්ද? ඒක කියන්නේත් මෙන්න මේ මයින්ඩ් එක. අපිට පුළුවන් අපේ සිත ගැන දැනුවත්භාවය වගේම අනිත් අයගේ සිත ගැන දැනුවත් බලන්න. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා fully loaded වෙලා තියෙන්නේ. fully loaded මෙයාට තියෙන අපි ඒකට කියන භාෂාවෙන් පාලි භාෂාවෙන් ආයතන කියලා ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා sensors කියලා. මෙයා fully loaded වෙලා තියෙන්නේ මොනවාද? information වලින් අපේ මේ sensors වලින් එන information වලින් fully loaded වෙලා තියෙන්නේ. අපි මෙයා fully loaded වුණාම අපේ මේ capacity ඔක්කොම අඩු වෙනවා. එකක් අඩු වෙන නිසා අපි ඒකට කියනවා awareness කියලා. මොකද්ද? awareness කියලා. එහෙම නැත්නම් ඒකට අපි කියනවා සතිය, සිහිය කියලා. පාලියෙන් සතිය, සිංහලෙන් සිහිය කියලා. awareness එක. awareness එක අපිට අඩු වෙන්නේ ඇයි? අපි overload වෙනවා information. හා නැද්ද? දැන් මම කියනවා අපි විනාඩි 5ක පොඩි break එකක් දෙමු. මම පොඩ්ඩක් එල්ට ගිහින් එනකන් කියලා. විනාඩි 5 break එක ආපු ගමන් අපි මොකද කරන්නේ? හරියට හරි. මොකද කරන්නේ? මම මොකද කරන්නේ ඊට ගියපු ගමන්? අපිට මොනවද දැන් ලෝකෙ එන්නේ අපිට පුළුවන් තරම් වැඩි මොනවද? informations වැඩි. අපිට පුළුවන් තරම් overloaded. අපේ මේ ඉන්ද්‍රයන් අපිට පොම්ප කරනවා ආපු වෙලාව ඉඳලා නැකිටින්නේ මේකත් එක්ක, නිදාගන්නේ මේකත් එක්ක. යන්නේන ගමන් බිමන් අපේ ගෙවල් වල යන සංසිද්ධීන්, ඔෆිස් එකේ වැඩ, ඉගෙන ගන්න වැඩ, ඊට පස්සේ පවුල් වල වැඩ. පුළුවන් තරම් මෙයා ફોකස් වෙලා මෙයාගේ මොන කැපැසිටි එකද බහින්නේ? මෙන්න මේ awareness එක මේ ඔක්කොම cognitive capacities අපේ මොකද්ද වෙන්නේ? එන්න decline වෙනවා. ඒකයි මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ මිනිහෙක්ව මැරෙනකන් ගහන්න. මැරෙනකන් ගහලා ඇදගෙන යන්න. තේරෙනවද? ඒකයි මිනිස්සුන්ට පුළුවන් වුනේ මෙයාගේ තියෙන ආධිපත්‍ය මොලේ බිඳ වැටුනහම අපේ මොලේ තියෙන අංග තුනක් මතක තියාගන්න. අපි ඒක සත්තුන්ට සමාන කරලා තමයි කියන්නේ. එකක් තමයි අපේ ප්‍රාථමික මොලය. ප්‍රාථමික අපි කියන ඉන්ස්ටින්ක්ට් බ්‍රේන් කියලා. එයා ඉන්නේ අපේ ආරක්ෂාවට, අපේ තර්ජනයේ ආරක්ෂාවටයි. අනිත් වැදගත් කෘත්‍ය මොකද්ද? වැදගත්ම කෘත්‍ය මොකද්ද? ආරක්ෂාව, ආහාර, වහිස්රාවිය නෝ. ඔයාගේ වැදගත් එක උනාට ඒක නෙවෙයි වැදගත් එක. ප්‍රජනනය, රීප්‍රොඩක්ෂන් වර්ගය
බෝ කිරීම. ඒක තමයි අපේ ඉන්ස්ටින්ක්ට් එක. අපේ තියෙන ප්‍රාථමික මොලේ. එයා තමයි අපි මැරෙන්නේ නැතුව තියාගන්න. අපේ හුස්ම ගන්න එක, ආහාර ජීර්ණය, අපේ තියෙන මැරෙන්නේ නැතුව ඉන්න තියෙන බේසික්ම ෆන්ක්ෂන්ස් ටික එයා. ඒ තමයි පළවෙනි ලෙවල්. දෙවෙනි ලෙවල් එක අපි කියනවා මැමේලියන් බ්‍රේන් කියලා. ශීරපායි. එයාගේ තමයි ඔක්කොම ආවේග ටික තියෙන්නේ. ආවේග දැනීම පාලන අපි කියන ඔය ඔයගොල්ලෝ අහලා තියෙන ලිම්බික් සිස්ටම් කියලා, තැලමස් ඒගොල්ලෝ තමයි අපි කොහොම හෝමෝනල් සික. අපි නිකන් ශීරපායි වගේ අපි හෝමෝන පාලනය අපි ලොකු වෙන අපි වගේම තමයි සත්තුත් ලොකු වෙනවා. ඔයගොල්ලෝ දැක්ලා තියෙනවද මේ බල්ලන්ගේ ගෑනු සත්තු එහෙම ඉන්නකොට ඒගොල්ලොත් ලොකු වෙනවා. ඒගොල්ලොත් පළවෙනි පාරට ඒගොල්ලන්ගේ ශරීරය වෙනස්කම් වෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ තියෙන ඒ කෑල්ල. ඊට පස්සේ තමයි අපේ ත්‍රිතීක මොළය. එයාගේ වැඩිපුරම ෆන්ක්ෂන් එක තියෙන මේක. මෙයා ෂට් ඩවුන් වුණාම වැඩ කරන්නේ ඊළඟට මොකද්ද? අපේ මැමේලියන් බ්‍රේන් එක. මිනිස්සු තිරිසන්නු වෙන්නේ ඉතාමත්ම ෂණයයි කියන්නේ. තේරෙනවද? ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි මෙතන මෙහෙම හිටියත් රයිට් ඒක ගොඩාක් තව සයිකොලොජිකැලිටි එකක් තියෙනවා. හරිද? ඒක අපි පස්සේ කතා කරමු වෙන වෙලාවක. මේක මාතෘකාව නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න. අපිට මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න තමයි. අපේ මනුෂ්‍ය ඉහළ බුද්ධිමය සියලුම ක්‍රියාවලි කරන්නත් මෙන්න මෙයාව පුහුණු කරන්න, මෙන්න මෙයාව බලවත් කරන්න ඕනේ. ඒක කරන ක්‍රමවේදයේ එකම ක්‍රමවේදය මේ ඇටෙන්ෂන් එක, අව්‍යානස් එක වැඩි කරන එක. ඒක කරන්න ලෝකෙ පිළිගත්ත ලෝකෙ රිසර්චර්ස් තියෙනවා 1000 ගානකට වැඩිය. බෑකප් කරන එකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මයින්ඩ්ෆුල්නස් කියලා. පාලියෙන් කියනවා විපස්සනාව කියලා. විපස්සනා. සිංහලෙන් කියනවා විදර්ශනා කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ මයින්ඩ්ෆුල්නස් එකෙන් අපි මේ අව්‍යානස් එක වැඩි කරනවා. මෙන්න මේ attention and concentration කියන basic skill එක පුරුදු පුහුණු කිරීම තුළ පොඩි දෙයයි කරන්නේ. මොකක්ද? අපේ attention එකයි concentration එකයි neutral stimulus එක neutral තැනක අපි තියලා එයා පුරුදු කරනකොට අපේ අනිත් cognitive functions ටික වැඩි වෙනවා. research back කරලා තියෙනවා සාමාන්‍ය meditations වල තියෙන ප්‍රයෝජන මම ඔයගලන් group එකට දාන්නම්. ඕනේ තරම් තියෙනවා research back කර වෙන ලෝකෙ කිසිම මොලේට මේ විදියට උපකාර කරන මොලේට මේ විදියට මොලේ හෙල්දිනස් එකට උපකාර වෙන කිසිම ක්‍රියාවලියක් වෙන කිසිම ඇක්ෂන් එකක් නැහැ. මේ තරම් මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් විපස්සනා නැත්නම් විදර්ශනාව තරම්. අංක 1 බ්‍රේන් එක. ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා සාමාන්‍යයෙන් විනාඩි 20 ගානේ. මාස 3ක් මෙඩිටේට් කරලා. එක කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මුලින්ම ඔකගේම බ්‍රේන් ස්කෑන් කරනවා. කට්ටියකට ඔහේ ඔයගොල්ලෝ ඕනේ දෙයක් කරගන්න කියලා කට්ටියක් අරගෙන විනාඩි 20යි දවසකට. මාස 3යි. විනාඩි 20යි මාස 3ක් කලාවට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක අරගොල්ලන්ට වඩා කන්සිඩරබලි වැඩි. තව රිසර්ච් එකක් දෙනවා දවසට විනාඩි 2 ගානේ කළා. මම ඒක දැකලා මම පුදුම වුණා. දවසකට විනාඩි 2 ගානේ ඒ කාලේ අරගෙනත් මේගොල්ලෝ හොයාගෙන තියෙනවා. අර ෆන්ක්ෂනල් MRI එකේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක වැඩි. තව මේගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් මෙඩිටේෂන් කියන එක ප්‍රැක්ටිස් කරපුවාගේ මොලේ තියෙන වොලියුම් එක වැඩි වෙලා තියෙනවා. මට පොඩි කාලේ ඉඳලා තිබිච්ච ආසාවක් මොලේ වැඩි කරගන්න. හැමදාම කිව්වේ මදි කියලා මට. ඒ නිසා මතක තියාගන්න කාට හරි කියනවා නම් මොලේ මදි කියලා හොඳට මතක තියාගන්න බ්‍රේන් එකෙන් පුළුවන් මොලේ වැඩි කරගන්න බ්‍රේන් එකේ වර්ගඵලයේ විස්කම්බේ වැඩි වෙනවා මෙඩිටේෂන් වලින්. තව හොයාගෙන තියෙනවා අපේ බයොලොජිකල් ලයිෆ් එක. ඒ කියන්නේ අපි යන ජීවන වේගය අපි වයසට යෑම බයොලොජිකල් ඒජ් එක කියලා කියනවා. බයොලොජිකල් ඒජ් එක ස්ලෝ ඩවුන් වෙනවා ඩීප් මෙඩිටේෂන්. ඒ නිසා වැඩිකල් ජීවත් වෙන්න ඕනේ නම් මේක ප්‍රැක්ටිස් කරන්න. තව ගොඩාක් තියෙනවා. අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක ඔප්ටිමයිස් වෙනවා, බ්ලඩ් ෂුගර් ඔප්ටිමයිස් වෙනවා, බ්ලඩ් කොලෙස්ටරෝල් ලෙවල් ඔප්ටිමයිස් වෙනවා, තයිරොක්සින් ලෙවල්ස් ඔප්ටිමයිස් වෙනවා, කෝටිසෝල්, ඇඩ්‍රිනලින් ලෙවල්ස් ඔප්ටිමයිස් වෙනවා. ඒ කියන්නේ ඔප්ටිමල් ෆන්ක්ෂන් එකක් එනවා. මෙයාව හරියට අපි හදාගත්තොත්. ඔක්කොම රිසර්ච් බෑක්. මේ හිතලු නෙමෙයි මම රිසර්ච් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. මම මේක ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ගොඩාක් අව්‍යානස් කරලා තියෙනවා. මම ඒවෙන් එවිඩන්ස් අරගෙන මේක නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේක ලෝකේ රටවල් හැම තැනටම ආදේශ කරනවා. පොඩි උදාහරණයක් ඇටියට මේකේ රිසර්ච් එකක් කරන්න මම මේ ඉන්ෆර්මේෂන් හුවමාරු කරගත්තා. මගේ යාළුවෙක් කසින් කෙනෙක් එක්ක ඔක්ස්ෆර්ඩ් එකේ කරන මේ මයින්ඩ්ෆුල්නස් ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලන් ඉස්කෝලේ වල. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉංග්ලන්ඩ් වල ස්කූල් වලට මයින්ඩ්ෆුල්නස් ටයිම් එකක් ඒගොල්ලෝ ඉන්ටග්‍රේට් කරා ඒගොල්ලන්ගේ ජෙනරල් කරිකියුලම් එකට. UK පාර්ලිමේන්තු එකේ මයින්ඩ්ෆුල්නස් ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ ඉන්ටග්‍රේට් කරා. .b කියලා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. TED Talks වල තියෙනවා. ඔයගොල්ලෝ අහන්න can stop and breathe. යුරෝපියන් කන්ට්‍රීස් වල ඒගොල්ලෝ ඒක ස්ටාර්ට් කරා ක්ලාස් එක පටන් ගන්න කලින් චුට්ටක් හැමෝම නතරලා පොඩ්ඩක්
මයින්ඩ්ෆුල්නස් පුරුදු වෙලා තමයි ක්ලාස් එක පටන් ගන්න. ඊට පස්සේ USA වල එක වෙනම කතාවක්. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් තෙරපි එකකටත් ගේන, ඒ කියන්නේ මේ මෙටා කොග්නිෂන් එකයි තියරි ඔෆ් මයින්ඩ් එකයි ඩිවෙලොප් කරලා ඒකෙන් අපිටම අපේ කොග්නිෂන් එක හදාගන්න මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් තෙරපි එකේ ඔරිජිනේටර් සයිකොලොජිස්ට් ජෝන් කොබැට්ස් ඉන් ඇමරිකා. ලෝකේ රටවල් මෙච්චර ප්‍රයෝජන ගති හැමතිස්සම මේ අපි උදේ දකින්න ෆිල්ම් වල තියෙන්නේ මෙහෙම නැතක. අපි ඉස්කෝලේ කාලේ ඉඳලාම ඉන්නේ කොහමද? පන්සලකට ගියොත් කොහමද ඉන්නේ? මෙහෙම කළා අපිට බැරි වෙලා තියෙනවා මේකේ තියෙන කෝ එක අපේ ජීවිතවලට ගන්න. ඇයි බැරි වෙලා තියෙන්නේ? නම්බර් 1. ඇයි බැරි වෙලා තියෙන්නේ අපිට? නම්බර් 1 හොඳට මේක ටික අහගන්න. අපේ තියෙන ස්ටිග්මා එක. එහෙම නැත්නම් ස්ටීරියෝටයිප් එක. අපේ තියෙන සෝෂල් තින්කින් එක. මම නිකමට කියනවා Google වල ගිහිලා Google images වල භාවනා කියලා ගහන්න. එනතම් භාවනා කිරීම කියලා මොන වගේ පින්තූරද pop up වෙන්නේ? වයර්ස් එක ආච්චි. ඊම උස්සනේ කච්චි. ඉංග්‍රීසි වලින් ගහන්න මෙඩිටේෂන් කියලා. නැත්නම් මයින්ඩ්ෆුල්නස්. ඔයගලන්ට පේන්නේ මොනවද? young crowd එක ලස්සන පින්තූර ලස්සන තැන්වල මෙහෙම කරගෙන බලන්නකො ලස්සන ළමයි ලස්සන ඇඳුම් අඳගෙන මුහුදු වෙරලා ඉන්නේ. හරි ලස්සන ප්‍රසන්න. අපි සෝෂල් ටයිප් එක. අපි පුතා භාවනා කරනවා. මොකක් හරි අවුලක් කොට. අපි දුව භාවනා කරන්න පටන් කරා ෂුවර් එකට කොල්ලත් එක්ක ප්‍රශ්නයක්. අපි සෝෂල් තින්ක් එක අපේ ස්ටීරියෝටයිප් එක. අනිත් එක තමයි ආපෝ දැම්මෝව කරන්න බෑ. ඕවා කරන්න ඕනේ වයස. තාම ජීවිතේ කාලා බිලා ජොලි කරන්න. අපි සෝෂල් තින්ක් එක. ඒක එකක්. දෙක අපේ රිලීජියස් කන්ටෙක්ස්ට් එක. හොඳට මතක තියාගන්න. අපි දැන් අද මම කතා කරන්නේ සයිකොලොජි වල තියෙන වැදගත්කම. ওই සයිකොලොජි කියන්නේ මොකක්ද? ඕක වෙස්ටර්න් ඉගෙනවීමක්. ඒක අපි ඇඩප්ට් කරන්නේ නැද්ද අපේ ක්ලයන්ට් කෙනෙක්ව තේරුම් ගන්න? ඒකට නීතියක් නැහැ අපි ඒක ඉගෙන ගන්න. ඇයි අපිට බැරි අපේ තිබිච්ච එකක් ඊස්ටර්න් සයිකොලොජි එකක් ගන්න ඇයි අපිට බැරි? අපිට මොකද තියෙන තහන? අරකට සයිකොලොජි එකක් මේකත් මොකද්ද? study of the human mind and behavior. එතකොට ඇයි අපි මේක ආගමකට ලඟු කරන්නේ? ඇයි අපිට මේව කරගත්තාම ආගමික කන්ටෙක්ස්ට් එක ඔලුවට එන්නේ? අපෝ මේක මේ බුද්ධාගම් කාර්යයන්ගේ එකක්. මේක මේ අපිට අද බුදු අම්බෝ මට ගෙදර ඉඳලා හම්බෙන්නේ නැහැ මාව. හොඳට මතක මේකේ රිලීජියස් කන්ටෙක්ස්ට් එක අපි අයින් කරන්න. මේකේ තියෙන සයන්ටිෆික් අප්‍රෝච් එක, මේකේ තියෙන අපේ තියෙන සයිකොලොජිකල් අප්‍රෝච් එක අපි ගන්න. හොඳට මතක තියාගන්න. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව. ඇයි අපිට මේක බැරි? තුන්වෙනි කාරණාව ඇයි බැරි? ඇයි මේක මෙච්චර ප්‍රචලිත වෙලා නැත්තේ? ඒක හින්දා තමයි ඔයගොල්ලෝ මෙතන ඉන්නේ. හරි ට්‍රේනර්ස්ලා ට්‍රේනින් එක නැතිකම. ඇයි හරියට ට්‍රේනර්ස්ලා නැත්තේ? මේක තියරිටිකලි දන්න, ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිස් කරපු, එදිනෙදා ජීවිතේ ඇඩ්හියර් කරපු ට්‍රේනර්ස්ලා නැහැ. ඇයි මම ඔයගලන්ට මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් තෙරපි එක කියලා දෙන්න කලින් මයින්ඩ්ෆුල්නස් කියන එක මොකද කියලා දෙන්න? CBT එක මට බෝඩ් එකක ලියලා කියලා දෙන්න පුළුවන්. මේ තියෙන කොග්නිටිව්, මේ තියෙන බිහේවියර්ස්, මේ තියෙන ඉමෝෂන්ස්, මේවා එකකට එකක් ඉන්ටර්කනෙක්ටඩ්, මේ තියෙන අපේ හියුමන් බෙක්ගේ ස්ට්‍රක්චර් එක, මේ තියෙන කෝ එක, මේ ඊට පස්සේ ඇටිටියුඩ්ස්, views, මේ තියෙන බිහේවියර්ස්. මයින්ඩ්ෆුල්නස් බෝඩ් එකකට ගේන්න පුළුවන්ද? පුළුවන්ද? මට බෝඩ් නෑ. මයින්ඩ්ෆුල්නස් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඔක්ට සාක්කුවේ බැලලා. කොහෙද මයින්ඩ්ෆුල්නස් තියෙන්නේ? මයින්ඩ්ෆුල්නස් තියෙන්නේ කොහෙද? තමන්ගේ කොග්නිෂන් එක, තමන්ගේ හිත බලා ගන්න හැටි, තමන්ගේ මෙටා කොග්නිෂන් එක බලා ගන්න හැටි ඉගෙන ගත්ත කෙනාට තමයි ඒක තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. ඒකෙන් තමන්ගේ ජීවිතේ තමන්ගේ කොග්නිෂන් එක හදාගත්ත කෙනාට, වෙනස් කරගත්ත කෙනාට තමයි මේ මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් තෙරපි එකක් කරන්න පුළුවන්. MBCT කියලා කියන්නේ මතක තියාගන්න CBT වලට වඩා බැක් කරලා තියෙන තෙරපියුටික් මෙතඩ් එකක්. රිසර්ච් මේක බැක් කරනවා මේකට වඩා. ડિප්‍රෙෂන් වලදී මේක මම එක නෑ කියන්නේ. නමුත් MBCT කියලා කියන රිසර්ච් බැක් කරනවා CBT වලට වඩා. ඒ තරම් පවර්ෆුල්, ඒ තරම් ඉෆෙක්ටිව්. acute psychosis, severe depression, low IQ මේ වගේ ඉන්ඩිකේටර්ස් කිහිපයක් අරගෙන ඕනෙම psychological problem එකකට MBCT දාන්න පුළුවන්. තේරුණේ? ඒකටයි අපි මේ වැඩ කරන්නේ. ඒටත් වඩා මතක තියාගන්න. මේකින් ලැබෙන ප්‍රයෝජන, psychological ප්‍රයෝජන. අංක 1. අපේ decision making capacity එක වෙනස් වෙනවා. decision making capacity එක වැඩි වෙනවා කියලා කියන්නේ අපිට දෙයක් observe කිරීමේ හැකියාව ලැබෙන ඕනෙම situation එකක්. ඇයි? අපි ඉගෙන ගන්නවා අපිව observe කරන්න. ඒක තමයි අමාරුම දේ. අපිව observe කරාට පස්සේ අපිට හැකි skill එක එනවා තව කෙනෙක්ව observe කරන්න, situation එකක් observe කරන්න. මොකද most complicated external environment එකද internal environment එක?
ඉන්ටර්නල් එන්වයරන්මන්ට්. හිතන්න අපි පාර පනිනවා. රයිට්? අපි දන්න යාළුවෙක් හම්බ වෙනවා. දැන් කිරිබත්ගොඩ හොස්පිටල් එකට මැද්දේ පාර පනිනවා. අපි මෙහෙන් යනවා, යා මෙහෙන් එනවා. නොදැක්කා වගේ යනවා ඉස්සරහා බලාගෙන. අපි ඉන්ටර්නල් එන්වයරන්මන්ට් මොකද කියන්නේ? දැන් එක්ස්ටර්නල් එක උනේ මිනිස්සු දෙන්නේ කොහොම මාරු වුණා. හරිද? හරි. කවන්නේ දන්නේ කෙනෙක් කොහොම මාරු වුණා කියන්නකෝ. ඉන්ටර්නලි මොකද වෙන්නේ? පේනව නේද? දැක්කේ නැතුව ගියා. ඈ දැන් අපි දන්නේ නැහැ වගේ දැන් හරි ගිහිල්ලා. මාත් කවුන්සලින් ඉගෙනගෙන තමයි එන්නේ. අනිත් දවසෙත් අපි කතා කරනවද? නෑ අපිත් යනවා කියලා. මොකද ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක අපේ රුමිනේෂන්ස් නිසා, අපේ චිත්ත පරම්පරා නිසා, සිතුවිලි නිසා, අපේ තියෙන ඇටිටියුඩ්ස්, එක්ස්පීරියන්සස් මේක අපි ඇතුලෙන් කොම්ප්ලිකේටඩ් කරගන්න. එතකොට අපිට ඇත්තටම මේ මිනිස්සයාට එක්ක සමානයට මිනිහා යන්නේ අයි ක්ලිනික් එකට වෙන්නේ නැති S2 පෙන්න ගන්න. උට S පේන්නේ නැතුව ඇති කණ්ණාඩි දෙකක් ගන්න. තේරෙනවද? එළිය යථාර්ථය එකක්. අපි ගොඩනගා ගන්න මුලාව තව එකක්. අන්න ඒ යථාර්ථයයි ගොඩනගා ගන්න මුලාවයි අතර ગેප් එක අඩු කරනවා. අපිට අනිත් ඔප්ෂන්ස් පෙන්නනවා. අපේ ඉන්ටර්නල් අවයර්නස් එක වැඩි වෙච්ච එක. ඉන්ටර්නල් අවයර්නස් එක වැඩි වෙනවා කියලා කියන්නේ එක්ස්ටර්නල් අවයර්නස් එක වැඩි වෙනවා. රයිට්. මේක කරන හැටි අපි ටිකක් ඉගෙන ගමුද? ඇතිනේ තියරි කතා. ඉතින් කතා කරලා. මම කඩාරිනවා. හරි ඉංග්‍රීසි දැන් කතා කරමු. රයිට්. පළවෙනි දේ මේකට ඕනි කරන අපිට පොඩි සෙටප් එකක්. මොකද අපි කරන්න යන්නේ බොහොම මේ සියුම් වැඩක්. බොහොම මේ ඒ කියන්නේ සීරුවට බොහොම කියාෆුලි කරන්න ඕනේ වැඩක්. සහ අමාරු වැඩක්. ලෝකෙ තියෙන අමාරුම වැඩ වලින් එකක් තමයි මේ. සාමාන්‍ය ජීවිතේ එහෙමනේ. හොඳම දේ ටිකක් අමාරුයිනේ. අපි හිතපො ලෝකේ තියෙන හොඳම දේ මොකක් හරි ගෝල් එකක් ඇචීව් කරගන්න නම් ඒක කොච්චර අමාරුද කියනකො. ලෝකේ තියෙන හැම හොඳ දෙයක්ම ලේසිද අමාරුද? අමාරුයි. ඉගෙන ගන්න එක. තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක යාළු වෙන එක, කසාද බඳින එක කොච්චර අමාරුද? කසාද බඳලා ජීවත් වෙන එක. මේ කොච්චර අමාරුද? ඒකේ ජීවිතේ හොඳ දේවල් අමාරුයි. මේ කියලා කියන්නේ අමාරු වැඩක්. නමුත් මේක හරියට සිස්ටම් එකට කරොත්, හරියට මෙතඩ් එකට කරොත් මේක සති 2කින් 3කින් ලේසියි. Just is a matter of 2-3 weeks only. ඊට පස්සේ මේක රුටීන් එකක් වඩපත් වෙනවා. නමුත් මේකේ තියෙන ප්‍රයෝජනේ වැටෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මුල් ඉනිෂියල් පීරියඩ් එකේ තුල ඕගලන්ට මේක තුල ට්‍රස්ට් එක, මේකේ ඉෆෙක්ටිව්නස් එක, මේක තව මම මේ වීඩියෝස් ටිකක් එවන අනේ ඔක්කොම අහන්න. ඉෆෙක්ටිව්නස් එක, රයිට්, මේකේ තියෙන බෙනිෆිට්ස් මේ ඔක්කොම කියවන අහන්න. එතකොට මේකට පොඩි මොටිව් එකක් එනවා. නැත්නම් ඉනිෂියලි අපි එච්චර අපිට ලොකු රිවෝඩ් එකක් එන්නේ නැහැ. අම්මෝ ඉන්නවා මේක කරන්න බෑ. ඉවර වෙන්නේ විනාඩි 5යි තාම ගිය. ආපෝ අර නැගිටලා නෑ තාම කියා. ඒකේ අපිට අර රිවෝඩ් එකක් එන්නේ නැහැ. ඒක නිසා ඩේලි රුටීන් එකට යන්න බෑ. අද බෑ නිදිමතයි. ආපෝ අද උදේ බෑ හෙට මයින්ඩ්ෆුල්නස් හෙට සිට. ඒ ඊළඟ දවසේ. අද ඉරිදා මයින්ඩ්ෆුල්නස් හෙට සිට. සතුටා. ආපෝ සතුටා වැඩ පටන් ගන්න හොඳ නෑ. අඟහරුවාද හොඳ දවස්. ඒ වගේ මේක ටික කල් දානවා. මේකට තියෙන මොටිව් එක අඩු වෙනවා. ඒකට ගන්න මෙන්න මේ අපිට බෑග්ග්‍රවුන්ඩ් පොඩි නොලෙජ් එකක් ඕනේ. රයිට්. අපි එක්සර්සයිස් එකට යන්න. right good එක තමයි environment එක මම උපරිමයට හදනවා. දෙක posture එක. දැන් ඕගොල්ලෝ මොනවන බිමනේ ඉන්නේ. බිමම ඉන්න. කරන්න දෙයක් නැහැ. එකම දේ posture එක. stable posture එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. posture should be stable. කියන්නේ සාමාන්‍ය මට ලොකු එකක් තියලා ටිකක් සාමාන්‍ය හොඳ සැප පහසු එකක් තෝරගන්න. නැත්තම් ඔයගොල්ලන්ට ගෙදරින් ගේන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කල්පනා කරා ගෙදර මිනිස්සු කිරිබත් ගොඩ යනවා කියලා ලොකු වතුර බෝතලයක්, ලොකු බත් මුලා, මෙට්ටයක් කොහෙද යන්නේ? හොඳට මතක තියාගන්න. හොඳ පහසු ආසනය. මේක මේ කට්ට ගාගෙන කොඳු කඩාගෙන කරන්න ඕන දෙයක් නෙමෙයි. තව රික්වයර්මන්ට් එකක් තියෙනවා. බෑක් එක කිලින් වෙන්න ඕනේ. ඒක වෙන්නේ මොකද නැත්තම් පස්සේ ඒක්ස් එනවා සහ මේ රෙස්පිරේෂන් එක ඔබ්සර්ව් කරන්න අමාරු වෙනවා. බෑක් එක කිව්වහම ඔයගලන්ට පොඩි සපෝට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් චූටි පොඩි උසක් තිබුණොත් මෙන්න මේ අපේ ලම්බර් රීජන් එකට පොඩි සපෝට් එකක් දුන්නොත් බෑක් එක කෙලින් වෙනවා. මේ ඒරියා එකට නිකන් අර මිඩල් අපර් රීජන් එකට සපෝට් එකක් දෙන්න එපා. එහෙනම් ඔයගොල්ලෝ හේතු වෙනවා මේ උරේස් දෙක හේතු කරන්න එපා. ඇයි? ඒතර ටික වෙලාවකින් වයින් ෆුල් නෑ. විනාඩි 20ක් ඉඳලා විනාඩි 20ක් ඉඳලා නේ නිදාගෙන හොඳට. ඒ නිසා මයින්ඩ්ෆුල්නස් එකේ ප්‍රයෝජන කීපයක් තියෙන එකක් තමයි හිටගෙන නිදා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. එතකොට සාමාන්‍ය ලම්බ ඒරියා එකට සපෝට් එකක් දෙන්න මේ ඉහළ ෂෝල්ඩර් එකට සපෝට් එකක් දෙන්න එපා. අර
එතකොට නිින්ද යනවා. මොකද මයින්ඩ්ෆුල්නස් එකෙන් හිත ගොඩාක් අර රිලැක්ස් වෙනවා. ගොඩාක් ඒ ස්ලීප් එකටත් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා මෙඩිටේෂන් වල. ස්ලීප් ටුත් ඉම්ප්‍රූව් වෙනවා. ඒක නිසා මේ බෑක් එකට විතර සපෝට් එකක් දෙනවා. ඒක ඔයගොල්ලෝගේ කොන්දත් විතර කකුල් දෙක මෙහෙමයි ඕන විදියට තියාගන්න. හැබැයි කෙලින් තියාගන්න බෑ. කෙලින් තිබ්බොත් මොකද වෙන්නේ? මයින්ඩ්ෆුල්නස් සම්පූර්ණ වෙනවා. ඒසා කෙලින් තියාගන්න බෑ. කකුල් දෙක නමා ගන්න පුළුවන් විදිහට ගැටලුවක් නෑ. කකුල් දෙක මෙහෙම සමාරු ඉන්නවා. බෙල්ල උඩින් තියාගත්තත් ගැටලුවක් නෑ. නමුත් ස්ටේබල් පොස්චර් එකට එන්න. අත් දෙක පහසු ඕනෑම විදිහට අත් දෙක ඉන උඩින් තියාගත්තත් මට ප්‍රශ්නයක් නෑ. නමුත් Tamanට රිලැක්ස් සමහරු මේ දෙක උඩ තියාගන්න නේ අර පින්තූර වල ඉන්නා වගේ නිකන් පුදු ගතියක් එනවා ඊට පස්සේ. ඒ වගේ අත් දෙක ඕනේ විදිහට තියාගන්න නැත්නම් මේ ඔයගලන්ට තේරෙන විදිහට මං අත උඩින් දකුණත තියාගත්තත් කමන්නේ. අත් දෙක රිලැක්ස් වෙන්න ඕනේ. ෂෝල්ඩර්ස් දෙක රිලැක්ස් වෙන්න ඕනේ. ඒක හරියම වැදගත්. ෂෝල්ඩර්ස් රිලැක්ස් වෙන්න. මේම ටික වෙලාවකින් අපි වකුටු වෙනවා. වකුටු වෙන්න දෙන්න එපා. එතකොට බ්‍රීතිං අමාරුයි. හොඳට ෂෝල්ඩර්ස් රිලැක්ස් වෙලා හොඳට වාඩි වෙන්න බලන්න. විනාඩි 5ක් වැඩි වෙලා දැන් කරන්න බෑ. සද්දාවට අපි දන්නවා මෙට්ටෙන් කිසි බයක් වෙන්න එපා. හොඳට ඒ ඉඩ කඩ සලස ගන්න. right. ෆෝන්ස් තියනවා නම් සයිලන්ට් දාගන්න. සීර්ටම කලින් මම දාගන්න. right. okay. ඊට පස්සේ හොඳ පුළුවන් විදිහට පහසුවෙන් ඉන්න. අනිත් දවසේ සෙනසුරාදා එනකොට මේ කැෂුවල් ඇඳුමක් ඇඳගෙන ඉන්න ගැටලුවක් නේ. right. පුළුවන් විදිහට එන්න හැමෝම S2 පියාගෙන ඒතර ප්‍රශ්නයක් නැහැ. කාටවත් ආවොත් පේන්නේ නැහැ. right. S2 පියාගෙන අර කියපු පොස්චර් එක චුට්ටක් හදාගන්න. කැමති විදිහකට. right. ඊට පස්සේ S2 වහගෙන දැන් උගලන්ට පේන නිකන් කළුවරයි වගේ ලා රෝස පාට එලියක් වගේ තියෙනවා. පොඩ්ඩක් තමන්ගේ ඇඟ පොඩ්ඩක් අපි කියන බොඩි ස්කෑනින් කියලා. ඒක ලොකු දෙයක් නෙමෙයි. අර ඇඟේ පොස්චර් එක දිහා පොඩ්ඩක් කන්සන්ට්‍රේෂන් එක ගෙනියන්න ඔළුවේ ඉඳලා කකුල් දෙක ළඟට යනකම් රිලැක්ස්ද කියලා ඇඟේ. රිලැක්ස් නැත්තම් පුළුවන් විදිහට රිලැක්ස් කරගන්න. right. බොඩි එක රිලැක්ස් නම් බොඩි එක දිහා බලාගෙන යනකොට ඔයගලන්ට එකපාරටම තේරෙනවා බොඩි එක මූව් වෙනවා කියලා. ඒ කියන්නේ ඔයා හුස්ම ගන්නවා කියලා. චුට්ටක් බලන්න හුස්ම ගන්නවද කියලා. නැත්තම් ඉතින් ETU එකට තමයි යන්න වෙන්නේ. බලන්න හුස්ම ගන්නවද කියලා. ඒ හො අපි හැමෝම හුස්ම ගන්නවා. බලන්න හොඳට හුස්ම ගන්න. right good. හැමෝම බලන්න තමන් හුස්ම ගන්නවාද කියලා. ඔව් අපි ඔක්කොම හුස්ම ගන්නවා බලන්න. මේ බ්‍රීතිං ප්‍රොසෙස් එක පොඩ්ඩක් අයිඩෙන්ටිෆයි කරන්න බලන්න පොඩ්ඩක් ස්ටඩි කරන්න. හුස්ම කොතෙන්ද ඇතුළට එන්නේ බලන්න. ඒත් එක්ක මගේ වෙන වෙනස්කම්, ඒ රිද්මය, රටාව පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හරීම රිලැක්ස් එකට. ඔයගොල්ලෝ ඔබ්සර්වර් තැන තමයි ඉන්නේ. වෙන ඒවා මුකුත් කල්පනා කරන්න එපා. ඔයා දිහා විතරක් බලන්න. ඔයාගේම ශාරීරිය දිහා විතරක් බලන්න. ශාරීරිය හිත නෙමෙයි. බලන්න වැඩ දෙකක් වෙනවා. හුස්ම ඇතුළට එනවා එළියට යනවා බලන්න. දැන් ඔයා මේ වෙලාවේ ફોකස් කරගෙන ඉන්නේ ඔයාගේ බ්‍රීතිං ප්‍රොසෙස් එක. ඔයාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. දැන් මම ඔයාට ආරාධනා කරනවා මේ ફોකස් එක මේන්ටේන් කරන්න කියලා. නැත්නම් pay attention. ફોකස් එක මේන්ටේන් කරන්න. pay attention. වෙන මොකකටවත් attention එක focus එක වෙනස් වෙන්න දෙන්නේ නැතුව මේකම විතරක් focus කරගන්න try කරන්න. මේක ගැන විතරක්
දැනගන්න try කරන්න. මේක විතරක් observe කරන්න try කරන්න. හරි අමාරු වැඩක් but try. ඔයගොල්ලෝ කරනකොට හොඳට බලන්න මුලදී තිබිච්ච attention එක ටික අඩු වෙලා වෙන thoughts එන්න පටන් ගන්නවා. වෙන information එන්න පටන් ගන්නවා. ෆෑන් ඇහෙන්න ගන්නවා. කකුලේ හිරවිච්ච තැනක් දැනෙන්න ගන්නවා. කලින් තේරිච්ච නැති කොන්ද කැක්කුමක්, දැනිච්ච නැති හුලඟක්, එක information ඔයගොල්ලන්ගේ attention එකට එනවා. අපි අර මුලින් තිබිච්ච පළවෙනි හුස්ම දෙකේ තුනේ තිබිච්ච attention එක නැති වෙනවා. අපි මොකද කරන්න ඕනේ? actively හිතාමතා අර ආපු හැම information එකක්ම බැහැර කරලා අපේ attention එක මේ හුස්ම ගන්න එක අපිට දැනෙන විදිහට ගෙනියන්න ඕනේ. දැනෙන තැනට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ හුස්ම ගැන විතරක් කල්පනා කරන්න. හුස්ම වැටෙන හැටි දිහා විතරක් බලන් ඉන්න. වෙන කිසි දෙයකට ફોකස් එක ගෙනියන්න එපා. එකම ફોකස් එක හුස්ම විතරයි. ඒක මේන්ටේන් කරන්න. බලන්න වෙන කල්පනාවල් ඔලුවට එන හැටි. ඉබේන්නේ ඒවා. මේ ફોකස් එක හරිම ලේසියට කැඩෙනවා. කැඩෙන හැම තැනකම ඇක්ටිව්ලි හුස්ම වැටෙන එක දැනෙන විදිහට ફોකස් එක හුස්මට ගෙනියන්න. ඔයා හුස්ම ගන්නවා කියලා ඔයාට දැනෙන bodily sensation එකට attention එක තියලා ඒක maintain කරන්න. ඇඟ හොලවන්න එපා. ફોકસ එක මේන්ටේන් කරන්න. attention එක බිඳ වැටෙනොත් අර ටිකක් ලොකු හුස්මක් ගත්තට කමක් නැහැ. හුස්ම ගන්නවා කියලා ආය අපිට ફોકસ කරගන්න ලේසියි.
ෆෝකස් එක කරන හැම වෙලාවකම හුස්මක් අරගෙන ආයෙත් හුස්ම ෆෝකස් කරන්න. ඔයගලන්ට දැනෙන හැටි එච්චරයි. Focus the way that you are breathing. That's what. How you feel that you are breathing. Focus on that sensation. That's very important. Maintain your focus. Okay. Okay, you can open your eyes. You can open your eyes. Good. මොකද වෙන්නේ? ඇස් දෙක පියාගත්තාම මොකද වෙන්නේ? හම්මෝ ડોක්ටර් වෙන්නේ නැති දෙයක් නෑ. ඔක්කොම වෙනවා. මම කිව්වහම ඉනිෂියලි ફોකස් කරන්න කියලා. ඔයගලන්ට බොඩිලි සෙන්සේෂන් එක. අපි හුස්ම ගන්නවා කියලා අපි හැමෝටම දැනෙනවනේ. දැනෙනවා අපි හැමෝටම. එතකොට මොකද වෙන්නේ? දැන් මේ හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික ඒක අඩු වෙනකොට මෙන්න මෙයා පිට දුවනවා. මොන සද්දයක් අම්මෝ දොර වෙන මේ සුනාමිය නේද දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න හුලං අම්මෝ රස්නේ තියන්තම් අම්මේ හුලං ටිකක් වැටුණා. අම්මෝ බඩගිනි. වොෂ්රූම් එකට ගිහිල්ලා එන්න තිබ්බා. අර මොකද වෙන්නේ මේකේ ફોකස් එකේ තියෙන ඉන්ටෙන්සිටි එක අඩු වෙනකොට මොකද වෙන්නේ අපේ හිත වෙන අන්තිමේදී මොකද වෙන්නේ මෙයාගේ මොකක්වත් නැහැ. මෙයා සීරියෝ මොකද්ද අපි වෙන කල්පනා සමහරට නිින්ද යනවා හීනත් පේනවා යාසේ. මේ හියුමන් මයින්ඩ් එක හරි පුදුමයි. මේක නිකන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. මෙයාට ෆීඩ් කරලා තියෙන විදිහට තමයි ඉන්පුට් එකට අනුව තමයි මෙයා අවුට් අපි ෆීඩ් කරලා තියෙන්නේ මෙයාව එක තැනකට තියන්නද විසිරුවල තියන්නද? හැමතිස්සෙම ඩිස්ට්‍රැක්ට් වෙන්නේ. අපේ කොග්නිටිව් කැපැසිටිස් දවසින් දවස ඩික්ලයින් වෙන්නේ ඒකයි. අපි දැන් ජීවිත කාලේ අපි ඇත්තටම පොඩි කාලේ ඉඳලා අපි ළමයින්ට උනත් පුරුදු කරන්න ඕන එකක් තියෙනවා. අපි වෘත්තිකයෝ හැටියට අපි වැඩිහිටියෝ හැටියට පුරුදු වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද අපි වගකීම් සහිත මිනිස්සු. අපි වගකීම් දරන මිනිස්සු. අපි අපේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන අපි දැනගත යුතු මිනිස්සු. ඒ නිසා තමයි අපි මෙන්න මේ ફોකසින් ඇබිලිටි එක, ඒ ස්කිල් එක පුරුදු කරන්න මේක ප්‍රැක්ටිස් එකක් කරන්න. මේක බේසික් හියුමන් ස්කිල් එකක්. මං කිව්වේ මෙයා පොඩි ළමයෙක් කම්පියුටර් එකක් වගේ. අපි මේක ප්‍රැක්ටිස් කරන්න අපි මෙයාට කියලා දෙනවා කොහොමද හිත එක තැනක තියාගන්නේ කියලා. කොහොමද ફોකස් එක ෂාප් කරගන්නේ කියලා. අපේ ફોකසින් ඇබිලිටි එක දුර්වලයි ළමයි. අපිට ફોකස් කරන්න බැරි හින්දා තමයි මෙයා තැන දුද අපිට ඕනේ මෙතන තියාගන්න. දැන් කිව්වේ මේක දිහා බලන් ඉන්න කියලා. ඇස් ටික වහකට වෙලා විතර වෙන ඔලුවට. අපේ ફોකසින් ඇබිලිටි එක අඩු නිසා. ඔගොල්ලෝ ඩිසේබල් මිනිස්සු. ඒ නිසා ඒබල් වෙන්න මතක තියාගන්න. මේක ප්‍රැක්ටිස් කරන්න. මේක අඩුවක් ජීවිතේ. මේක අඩුවක්. ඕගලන්ට ඇස් දෙක වහගෙන ඕගලන්ට ඕනේ තැන ඕගලන්ගේ හිත එක විනාඩි 5ක් තියාගන්න බෑ නේද? වැඩක් නෑ ජීවිතේ. මොකටද මේ මොලයා ඊට වඩා හොඳ ඉන්න බල්ලට පයින් ගහලා මේ බල්ලව බැඳලා තියෙනවා. බුර හිතපන් කියලා. වැඩක් නෑනේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකක් තිබුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ફોකසින් ඇබිලිටි එක පුරුදු වෙන්න. රයිට් එතකොට මම පොඩි ට්‍රික් එකක් කියන්නම්. මේ තාම අපි පටන් ගත්තේ නෑ මයින්ඩ්ෆුල්නස්. හරිද? මේ නිකන් අර වටින් ගොඩින් දැන් මේ ඇවිල්ලා අර මේ අනියා අපි කෑමක් හදන්න කොහොමද යා කුස්සිය පොඩ්ඩක් අස් කරලා පිඟන් ටික හොදලා හැඳි ටික හොදලා භාජන ටික වේලලා අර කේක් හදන්න කලින් පිටි දැන් නම් වෙනම කේක් පිටි තියෙනවා නේද? ඒ උනත් මම කියන්නේ මේ ඇවිල්ලා තාම මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගලන්ට හදලා දෙනවා. මෙහෙම කරගෙන යනකොට ફોකස් එක අඩු වෙනකොට මොකද කරන්නේ? එක ට්‍රික් එකක් මම දෙන්න. හිතාමතා පොඩි හුස්මක් අරගෙන ආයි මේක මෙහෙම යන්න. ආයි මෙයා දුර්වල වෙනවා, ඒකේම මතක් වෙනවා, මේක ඉවර වෙන්නේ නැද්ද මතක් වෙනවා. මේක කරන්න. ඒ කියන්නේ ඔයගලගේ ගෝල් එක මොකක්ද? මේ දැනෙන සෙන්සේෂන් එකේ ફોකස් එක තියාගෙන යන්න. පුළුවන්ද කරන්න? පොරොන්දු වෙනවද කරන්න? very good. පොඩි වෙලාවයි. උදේට විනාඩි 10යි රැයට විනාඩි 10යි කරන්න.
right එතකොට ඒක කරන විදිහක් තියෙනවා ගෙදරට මේ සද්ද කරන්න එපා මම මයින්ඩ්ෆුල්නස් කරන්න යන්නේ මේ ඔය එළියට යන කාමරේ මාර්කට් මට ගුටි කන්න වෙන්නේ හොඳේ අහිංසක මම හොඳට මතක තියාගන්න මේක ඩේලි රුටීන් එකට බාධාවක් නොවි right උදේට හදන දෙන තේක හදා නොදී මොකද තාම ඉුවේ නැත්තේ මම මයින්ඩ්ෆුල්නස් කරන්නේ එහෙම නැතුව ඩේලි මට විනාඩි 10කින් පටන් හැබැයි කන්සිස්ටන්සි එක ඉතාමත්ම වැදගත් මොකක්ද ඔයගලගේ ඩේලි රුටීන් එකට දාගන්න මම එක ට්‍රික් එකක් කරා ඔයගොල්ලෝ හැමදාම මේ උදේට දත්ම දිනවද ලොකු දෙයක් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම උදේට කරන වැඩක් තියෙනවනේ ඒකත් එක්ක මේක කපල් කරන්න මැච් කරලා. ඒ කියන්නේ දත් මැද්ද ගමන් මෙඩිටේට් කරන්න යන්න. තේරෙනේද? රැයට දත්ම දිනවනේ. දත් මැද්ද ගමන් ඒ කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැන් දත්ම දින්න නැත්නම් අපි ඒක අමතක කරලා දාමු. අපි වෙන එකක් තෝරගමුකෝ. හොඳට මතක තියාගන්න. මොකක් හරි ඩේලි රුටීන් එකක් එක්ක කපල් කරා. එක දැන් අපි මගේ එක ක්ලයන්ට් කෙනෙක් තියෙනවා. එයාට කිව්වේ කුස්සිය භාවනා කරන්න කියලා. එයාට හොඳ කුස්සිය. මොකද එයා හැමදාම උදේට කුස්සියට යනවා. එයා වැඩ පටන් ගන්න කුස්සියෙන් ඉවර කරන්නේ කුස්සිය. එයාට කුස්සිය ඔක්කොම හොදලා ඉවර එයාට කුස්සිය පුටුවක් උඩ වාඩි වෙලා මේක හැබැයි මේක අනිවාර්යව ප්‍රැක්ටිස් කරන්න. ඕගලන්ට මේක up to 10 15 ඕනනම් 20 හිතා ගන්න එපා right මම අද ඉන්නවා පැක් mindfulness එහෙම ඉන්න බෑ ළමයි. මේක පටන් ගන්න පොඩි ස්ටෙප් එකක්. ඔයගොල්ලෝ විනාඩි 2ක් ඒක පටන් ගම රිසර්ච් එකක් කරනවා විනාඩි 2ක් දෙකකින් පටන් ගන්න. පහෙන් පටන් ගන්න. 10 කියලා කියන්නේ මට ඕනටත් වැඩි. නමුත් වැදගත්කම තමයි මේක කන්ස්ටන්ට් වෙන්න ඕනේ, කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. රුටීන් එකට දාලා දිනපතා උදේටයි රැටයි දෙවරක් මේක කරන්න. එකගයිද? කරන්න පුළුවන්ද? right. ප්‍රශ්න මට කියන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? any problem, any ගැටලු ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. yes, post එක වැදගත්. ඒක තමයි කිය උදේට දත් මැදලන් විතර භාවනා කරන්න කියලා. මේ වෙලාවේ නිින්දයන් හේතු කාරණා ගොඩක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ cognitively exhausted. උදේ ඉඳලා කතා අහලා මේ මට නම් මම නම් ගෙදර යනවා පුදුමයි ඔයගොල්ලෝ ආවා. ඉතින් සමතික තියාගන්න නිින්දයන් එකක් අපේ පොෂ් එක. අපි කොච්චර awake ද කියලා. මේකට කොච්චර ready ද කියලා. නැකිට ගමන් ඇඳ උඩ mindfulness එකක් කරලම බහිනවා කියලා ඉන්න එපා. එහෙම mindfulness ඒකට වෙනම ලෑස්ති වෙන්න ඕනේ. setup එක තියෙන්න ඕනේ. comfortable වෙන්න ඕනේ. awake වෙන්න ඕනේ. fresh වෙන්න ඕනේ. තේරෙනවද? නිදි මරගාතේ මේක කරන්න එපා. නිදාගෙන මේක කරන්නත් බෑ. තේරෙනවද? ඕනනම් අර sleeping problem තියෙන කෙනෙක්ට නම් අපි මේක සාමාන්‍යයෙන් දෙනවා. ලස්සනට ඒගොල්ලන්ට බොහෝ අයට නිින්ද යනවා medical course එකක් නැත්තා. හරිනේ? නිින්ද යන එකේ post එක හදාගන්න හොඳ support එකක් දාලා දැන් ඉතින් මේ ඇඳුම් ඇඳගෙන මේව පටලවගෙන මේක ගැට ගහගෙන මේ එහෙම නෙමෙයි free එකේ භාවනා කරන්න ඉච්චර. හරිනේ? බොහොම අවදි බොහොම fresh පිට කරා. තව නිින්ද යන එකද ලොකුම ප්‍රශ්නේ. තව මොනවද? right. එහෙනම් අපි program එකේ යමු අපි සති දෙකකට සැරයක් මේක කරන්නේ. මේ ඊළඟ සතිය එනකොට ඔයගොල්ලෝ පුළුවන් තරම් මේකේ තියෙනවා මේ apps තියෙනවා. mindfulness apps තියෙනවා. ඒවැය තියෙනවා time එක record කරන්න. මම ඕනනම් app එකක link එකක් share කරන්න. ඔයගොල්ලන්ට මොනවද පුළුවන් Android apps තියෙනවා. Apple iPhone apps උත් තියෙනවා. මේ mindfulness app එක. mindfulness bell කියලා කියන්නේ හිටපු ගමන් bell එක ගහපු ගමන් අපි ගොඩක් companies වල මම mindfulness trainer කෙනෙක් හැටියට වැඩ කරනවා. ඒගොල්ලෝ app එක දාගත්තාම company මේ වදිනවා ටින් ගාලා. වෙදිච්ච එක ඔක්කොම වැඩ නතර කරලා ඒගොල්ලෝ පුටු උඩ ඉඳලා mindfulness practice කරනවා. efficiency මාර විදියට වැඩි වෙලා තියෙනවා. leaves අඩු වෙලා තියෙනවා. මේ mistakes අඩු වෙලා තියෙනවා. පුදුම විදියට මිනිස්සු ප්‍රයෝජනෙට ගන්න. mindfulness. හරිනේ? තව තියෙනවා හොඳ ප්‍රයෝජන mindfulness වල. ඔව්. Google කරලා බලන්න. හරි okay. හරි එහෙනම් thank you very much.